හලෙලූයා. සුවිශේෂී අපි තිමෝති පොතට අපි ඇතුල් වෙමු. ආමේන්. තිමෝති පොතේ බලන්න මම බොහෝ දේවල් මතක් කරමින් දුන්නා. ස්වාමීන් වහන්සේ තිමෝති පොතේ අපි දැක්කා උන්වහන්සේ ගැලුම්කාරයන් දෙවියන් වහන්සේ අපගේ බලාපොරොත්තු ක්‍රිස්තුස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන අපිට දීලා තියෙනවා ඒ හවුල් උරුමකාරය නැමැති පවුල්තුමා තිමෝතිට දියනාවේ යම් පත්‍රය අපේ ජීවිතයට අදාළ කරලා දුන්නා. ආමේන්. තිමෝති කවුද? ඔහුගේ මව කවුද? ඔහුගේ පියා කවුද කියලා අපි හොඳට දැනගත්තා. එතනදී ඒ වගේම අපි දැනගත්තා ඉතා වැදගත් දෙයක් සභාවේ කොහොමද අපි උන්වහන්සේට নমස්කාර කරන්න ඕනේ කියලා අපි හඳුනාගත්තා. හලෙලූයා. මේක අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වුණා. ඒ වගේම යාඥාවෙන් ප්‍රසිද්ධ নমස්කාරයේදී අපි දැක්කා කොහොමද මිනිසයන් ගැලවීම තුළ ස්වාමීන් වහන්සේට ඒ ගෞරවයේ මහිමය දෙන්න ඕනේ කියලා අපි දැනගත්තා. ආමේන්. ඒ වගේම අපි දැක්කා සමාජයේ සේවය කරන අය කොයි ආකාරයකද ඉන්න ඕනේ කියලා. ආමේන්. අපි දැක්කා දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේදී අපි දැක්කා එබැවින් පුරුෂයන් සෑම තැනකම කෝපයක් වාදයක් නැතුව පිරිසිදු ආත්මසව යාඥා කරනවට කැමැත්තිනි. එසේම ස්ත්‍රීන් ලැජ්ජාවෙන් සහ ඔබින භාවයෙන් යුක්තව ඔබින වාස්තු ඇදගෙන කියලා මෙන්න මේ වගේ අපිට බොහෝ දේවල් අපිට උන්වහන්සේ ඉගැන්නුවා. ආමේන්. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී උන්වහන්සේ මතක් කරලා දුන්න අපිට තුන්වෙනි පරිච්ඡේදයට වෙනකොට හලෙලූයා හලෙලූයා සභාවේ යම් නායක තනතුරකට ඒදි කොයි ආකාරයකට ඉන්න ඕනේ කියලා. මේ එතනදී අපි දැනගත්තා ඒකෙදි කිව්වා යමේ සභාවේ නායක තනතුර ලබන්න ආශාවක් තියෙනවා නම් එයා යහපත් වැඩකට ආශාවන්තව ඉන්නව කෙනෙක් කියලා. එහෙන් යතුවා හැමතිස්සෙම නිර්දෝෂ කෙනෙක් කියලා ඉන්නවනම් හැමතිස්සෙම එක භාර්යාවක් ඇතුව ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. මං කිව්වා යට භාර්යාවන් ගොඩක් ඉන්නවනම් කවුරුත් අතාරින්න එපා. ආමේන්. හේකේනා භාර්යාවන් ගොඩක් එක්ක සභාවට එන්න පුළුවන්. හැබැයි මේ නායක තනතුරට ඇතුල් වෙන්න එපයි කියලා. හලෙලූයා. පැහැදිලිද? ප්‍රථමයෙන් ගැලවීම ලබන්න ඉස්සර වෙන තාගම් වල හුඟක් අයට භාර්යාවන් ගොඩක් ඉන්නවා. ඉතින් සමහරකට යේසුස් වහන්සේ ඒ වගේ කෙනෙක් පිළිගත්තට පස්සේ අනේ ඔයා එපා කියලා එලවන්න එපා. පව්. එයා වැඳපුත් කියලා පාරේ විදවිදී හිඟායි නේද? එහෙම කරන්න බෑව තියාගන්න. හැබැයි මේ සුද්ධ දෙයට ඉදිරියේ ස්පර්ශ කරන්න යන්න එපා කියලා. හලෙලූයා. ඔබට හොඳට මතක ඇති. හලෙලූයා. ඒ වගේම හැම කෙනෙකුටම කිව්වා මේ යා කොයි ආකාරයකටද සේවය කරද්දී ඉන්න ඕනේ කියලා. ඒ වගේම අපි ඒකෙදි බොහෝ දේවල් අපි ඉගෙනගෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නවට ඕන. ආමේන්. ඒ වගේම කතාවේ ඇසිරීමේ ඒ වගේ ඉඳලා 8 වෙනි පදයේදී අද තුනේ අපිට දැක්කා උපස්ථාන කරන අය ගැන අපිට දෙවියන් වහන්සේ කතා කරා. උපස්ථායකයන් කොයි ආකාරයකට ඉන්න ඕනේ. සභාවේ සේවය කරද්දී එයාට කතා කරලා කියනවා ඒකනදී ඒකලන්ට ආමේන් 11 වෙනි පදේ කියනවා 12 වෙනි පදේ 12 වෙනි පදේදී කියනවා උපස්ථායක වන්හයි එතන දෙවෙනි අංශ මතක් කරලා දෙනවා එක එක භාර්යාවට එක එක පුරුෂයාද තමගේ දරුවන් තමන්ගේ ගෙවල් වාසීන් හැම දෙහැටියට හසුවා ගන්නවා සිටිට මක්නිසාද උපස්ථායකයන් යහපත් සේවය කළා අය තමුට මුසස් තත්ත්වයක ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඒ යහපත් දේ කරයි කියලා ඇදහිලේ මොන් හිටියා කියලා උන්වහන්සේ සහතිකයක් අපට දුන්නා. ආමේන්. මේ කාරණාවලින් පස්සේ අපි දැක්කා දෙවියන් වහන්සේගේ දේව භක්තියේ රහස අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ භක්තියේ රහස මොනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ භක්තියේ රහස මෙතන බොහෝ දේවල් තියෙනවා. ආමේන්. උන්වහන්සේ මාංශයෙන් හිටයි කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. දෙවියන් වහන්සේ මාංශවත් උනායි කියලා ආත්මේ ධර්මිෂ්ඨව ඔප්පුනායි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. දූතයන්ට පෙනුනයි කියලා අන්‍ය ජාති අතර ප්‍රකාශ වුණයි කියලා කවුරුත් කියන්නේ ලෝකයේ දෙවියන් වහන්සේව අදාහගත්තා. ආමේන්. කවුරුත් කියන්නේ මේක රහස්. ඒ වගේම උන්වහන්සේව තේජසට ඔසවාගත්තයි කියලා කවුරුත් කියන්නේ නැහැ. උන්වහන්සේ මැරුණා. කවුද හොරෙන් සොල්දාදුවන්ට සල්ලි දීලා උන්වහන්සේගේ සෝහනේ අරගෙන ගිහලා හොඳ තැනක හංගලා තියනවායි කියලා මේ වගේ සාතන් ප්‍රචාරය ගෙනිනවා. මේක අභිරහස් මේක ඇතුලේ තියෙන්නේ මේ රහස් ඔක්කොම අපේ ජීවිතයට අදාළයි. අපි සෝහන ගෙවලකට ගිහිල්ලා තියෙනවා. අද ලෝකෙක කොහක්වත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කොණ්ඩ කැලලක් නැහැ.
දතක් නැහැ, නියපොත්තක් නැහැ. ආමේන්. ඇටකට්ටක් නැහැ, ගොඩුවක් නැහැ, මුකුත් නැහැ. මාංශය කියන කිසි දෙයක් නැහැ ඒ ඔසවාගත්තු නිසා. අනිත් දෙවිවරු ඔක්කොටම තියෙනවා. ඒ නිසායි අපේ මන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාගත්තේ. ආමේන්. යේසු මැරිලා, කුරුසියේ මැරිලා, නැවත දවස් තුනකින් නැගිටලා උන්වහන්සේ ස්වර්ගයට ඔසවාගත්තා කියලා ප්‍රකාශ වෙනවා. දැන් සභාව තිබුණු ලස්සන ගුණාංග පෙන්නලා දීලා සභාවේ සේවය කරන නිර්මාණ දීලා උන්වහන්සේ කියනවා සභාවට සමහරක් වෙලාවට එන්න පුළුවන් හතරවෙනි පරිච්ඡේදයේ අපි අතුල්රම කියන එතන බොරු වෙන්න පුළුවන් කියලා ඔන්න මතක් කරලා දෙනවා. සභාවක් ගැන තමයි මේ පෞල්තුමා ආත්මයෙන් වාසය තුලින් තිමෝතිට කියන්නේ සභාවක් තියෙද්දි කොහේ හරි සභාවක් තියෙන නිර්මාණ තමයි පෙන්වන්නේ. ඒ වගේම දෙදිනවත් කමින් සභාවට බොරු වෙන්න පුළුවන් කියලා. ආමේන්. මෙතන කියනවා එහෙ පසු කාලවලදී. ආමේන්. පසු කාලවල වල දැන් අවුරුදු 2000ක් වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරලා මේ පොත ලියලා දැන් අවුරුදු අපි උදාහරණයක් ගමු අවුරුදු 100ක් ගමු 1900ක් මගේ නිර්මාණයක් වෙනවා. ආමේන්. හලෙලුයා. 100ක් ගමු. කාල පරිච්ඡේදයේ ක්‍රිස්තු වර්ෂ මන්දන 65 70වත් අතර 55 70වත් අතර තමයි මේ පොත දීවිලා තියෙන්නේ. ආමේන්. ඉතින් අපි 100ක්ම දෙමුකෝ. 1900 කාලයක් පරිච්ඡේදයක් කියනවා මේ බුරුවරු පැමිණිලා. ඒක සභාවට බුරුවරු කියන්නේ මොනවද? සාතන් විසින් පොළඹලා උගන්වන වචන. අර මං කියපු දේවල් නැතුව කොයිනෝ සභාවක නායකත්වයක් දරනවා නම් කවුරු හරි බොරු ඉගැන්වීම මේ ඇයට එන්නට පුළුවන්. ආමේන්. මං කෙටියෙන් එතනදී පොඩි දෙයක් අරගෙන කියන කාගේ හෝ සභාවක ලෝකයේ පාලකවරයෙක් නායකත්වයක් දරගෙන ඉන්නවා නම් මා ඇතුළුව එයාගේ භාර්යාව එයාගේ සභාවේ සිටිය යුතුමයි. එක භාර්යාව ඉන්න ඕනේ යා ළඟ. තනින් ඉස්සලා තිබුණානේ. නැත්තම් බොරු ඉගැන්වීම යට දෙන්නද පුළුවන්. සාතන් යව කොළඹට. ආමේන්. හලෙලුයා. නැත්තම් විවාහ වෙ ඉන්න ඕන. ඔය දෙකම තියෙන්න ඕන. හලෙලුයා. භාර්යාව ඉන්නවනම් එයාගේ ඒ සේවය කරන කෙනා කියනවනම් මේ ඉන්නේ මගේ එකම එක භාර්යාව මරණකම් ඉන්නේ මෙයා එයා මාත් එක්ක ඉන්නවා. ආමේන්. භාර්යාව ලංකාවට ඉන්දියාවට පාකිස්තානයට නිව්සීලන්තයට ලන්ඩනයට ඇමරිකාවට ජර්මනියට පාකිස්තානයට ඉන්දුනීසියාවට කොහේ ලන්තයකට ඇරලා තියෙනවා නම් ස්විස්ලන්තේ මහලන්තේ ඉංගලන්තේ කොහේ හරි මතක තියාගන්න පවුල රැකි. මේක සත්‍ය වචනයක්. සාතන් විසින් පොළඹන ආත්ම වෙනවා. හලෙලුයා. ඒ වගේම කොරින්ති පොතට අපි ගියාම කොරින්තියේ කියනවා කතාව පැහැදිලිවම යමෙක් යේසුස් වහන්සේව දැනගෙන විවාහයක් වෙලා තියෙනවා නම් එයාගේ භාර්යාව යාඥාවකට ටික කාලයකට පැත්තකට කරලා තියන්න පුළුවන්. ආව ඉක්මනින්ම එකතු වෙන්න. නැත්තම් සාතන් පොළඹවන්නම පුළුවන්. පැහැදිලිවම දෙවන්නෝන්සේ වචනේ ලියලා තියෙනවා. එහෙම නැතුව කවුරු හරි මම හරි මේ සභාවේ මගේ භාර්යාව නැතු මම විවාහ වෙලා ඉන්න නිසා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක භාර්යාව ඉන්නේ වන් මෑන් ෂෝ නෙමෙයි එක භාර්යාව ඉන්නේ. හරි. ආමේන්. මම කියනවා මගේ දරුවන් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ සභාව හරි අමාරුවෙන් කරගෙන යන්නේ. ඒ නිසා මගේ භාර්යාව එක්කම එක අර දරුවෝ දෙන්නත් එක්ක ලංකාවට එරියා මොකටද උගන්නන්න. මොකටද එන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න දේවසේවයට නෙමෙයි පයිලට් කෙනෙක් වෙන්න. ආමේන්. ඉංජිනේර කෙනෙක් වෙන්න. නකුලේ අත තියලා නකුලේ හම්බෙච්ච ආශිර්වාදය දැද්දන්ට දෙන්න යනවා. ආමේන්. ඒ කොයිද කියලා දෙන්නේ? තනියම ජීවත් වෙන්න. තනිව සිටන තනිව නැහැ. නෑ තනිව නෑ. තනිව තමයි තනිව නෑ තමයි. ආමේන්. ඒ වගේ තැන්වල බොරු ඉගැන්වීම වෙන්න පුළුවන්. ආමේන්. අපි දැනගන්න මම ඉස්සෙල්ලා කියපු දේවල් අපිට අදාළයි. එයාට පුළුවන් ආත්මයෙන් පිරීලා
දෙවියන් වහන්සේගේ පුදුම දේවල් ස්වභාවික කරන්නේ. මම යන්නේ බොරු ගුරුවරුන්ගේ අර්ථද කියන එකයි මේ පෙන්නන්නේ යන්නේ. බොරු ගුරුවරුන්ට පුළුවන් නායකත්වයේ දරන්න. ආමේන්. ඒකයි ආත්මනාශ මෙතන අපිට පැහැදිලි කරන්නේ. එවැනි තැන් අපි ප්‍රවේශම් වෙන්න. අපි කියලා ඒගොල්ලෝ කොහොමද? අනේ සර්, අනේ පාස්ටර්, අනේ සේවකයා කියලා අපි ජොයින්ට් account එකක් දාගන්නවා නම් මතක තියාගන්න ඔබගේ තියෙන ඔක්කොම අර මොනවද? ස්පිරපෝල් වලනේ ඇද ගැනීමේ යන්ත්‍රයෙන් ඇදගත්තයි කියලා ඔබගේ තියෙන සීදුදී. ඔබ හිතයි එහෙම කොහොමද මම යේසුස් වහන්සේත් එක්ක හිටියේ? අනේ අර යාකෝබ් නිකන් ඒසුට නිකන් රත් පාට ඩයි ටිකක් දාලා කලවම් කරලා වරෙන් ඔබට දෙදී දෙන්නම් කියලා කියපු කැඳ ටිකම බීලා කුරුඳු කම නැති කරගත්තා. ආමේන්. අපි ගිහලා හායි නම් කිව්වට කමක් නැහැ නේ. ආපද බැරිනම් සික්සෙවිකියා තව ටිකක් දානවා අපි. අර දැන් තාත්තේ දෙන්නේ පාස්ටර්. ඔබගේ තියෙන ඔක්කොම ගියා යා. ආමේන්. අද බොහෝ අය වමු කරනවා බයට. ආමේන්. මේ නැත්තම් එහෙ නැත්තම් මෙහෙ නැත්තම් හලෙලුයා. අපි ඊයේ අපි යම් දෙයක් දැක්ක නේද? මොනවාද? එහෙ මෙහෙ අපිට යන්නට බැහැ කියලා. ජීවිතේ ස්වාමීන් වහන්සේත් එක්ක අපි රැඳීම කියලා. බලමු දෙයනස් මොනවද මෙතනදී අපිට බොරු වෙන කතා කරන්නේ. අද බොහෝ දෙයක් අපි දෙවියන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. යම් පළවෙනි පදේ. ආමේන්. දැන් ඔයගොල්ලෝ දකින්න දැන් අපි මම දැන් අර වෙනත් සභාවකට ගියාම මොහරිට මොනවාද ස්වර්ගයෙන් බැහැලා ආපු දේවදූතෙක් වගේ තමයි මම කතා කරන්නේ. ආමේන්. හොරි භක්තිමන්තව සුවිසීසී මිසීලියා තියෙනවා කියලා තමයි මම කියන්නේ. දැන් ඔයගොල්ලන් කියන්නේ මොනවාද? සුද්ධ වචනේ මිසීලියා තියෙනවා අපි බලමු. හලෙලුයා. ප්‍රීතියෙන් තමයි කතා කරන්නේ. ආමේන්. මම කාවකත් බය කරලා කතා කරන්නේ. හරි. ඒක මොකද මම කියන්න ඕන. ඒ පසු කාලවලදී සමහරු මුලා කරවන ආත්මෙන්ද යක්ෂයාගේ ගුරුකමින්ද සලක ඇතැහිලෙන් අහක්ක යනවා ඇතැයි ආත්මයන් වහන්සේ පැහැදිලිව මම කියනවා. මොනවද කියන්නේ? පසු කාලවලදී කිතුණු වන්න යේසුස් ක්‍රිස්තුස් ඔවුන්ගේ ජීවිතයේ ගැලුම් කාර්යය හැටියට පිළිගත්තු අයව මුලා කරන ආත්ම එන්න පුළුවන්. ඒ ආත්ම කොහොමද කියලා දැනගන්න තමයි මේ ඉස්සෙල්ලා ඔක්කොම මම තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදය වෙනකම් පෙන්නලා දුන්නේ. හලෙලුයා. ආමේන්. ඔවුන් නැවිලා ඔබව මුලා කරන්න පුළුවන්ලු යක්ෂයාගේ ආත්මවලින්. ඒ යක්ෂයාගේ ආත්මය ඇවිල්ලා මන්ට මතක තියාගන්න ඕන. මේ මොනවද? මූණවරවල් හතක් තියෙන දිව මෙච්චර එළියට දාගෙන හරි අත් හත අටක් තියෙන දැන් එහෙම යක්කු වෙන්නේ නැහැ. දැන් අපිට බයයි. දැන් අපි හොඳට තැයිලා පොඩි වෙලා තින්නේ. දැන් ඉන්නේ කොහොමද? praise the Lord. යේසුස් වහන්සේට ප්‍රේම කරනවා. ඔයා දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔයා දේව කරුණාව තියෙනවා. යේසුස් වහන්සේගේ ප්‍රීතියවත් තියෙනවා. brother, sister, auntie, uncle, නංගි, මල්ලි හතරට නැමිලා වැටෙන ධර්මයට තමයි දැන් යකා එන්නේ. යකා දැන් ඉන්නේ නැහැ නිකන් ගොරෝන සිංහෙක් වගේ. දැන් ඉන්නේ ස්වර්ගයේ අන්ත ක්‍රිස්තු කිව්වේ ක්‍රිස්තුස් වහන්සේ වගේ එන කෙනෙක්. බොරු. ඒ යක්ෂයාගේ ආත්මය. ඉතින් අපි දෙවියන් වහන්සේගේ ආත්මය නැත්තම් නියමයි නෙමෙයි. හරි හොඳයි. අපේ වාසුට වැඩි කොච්චරද? කොච්චර කරුණාවන්තද? දේවචනේ කතා කරද්දී සුවිසීසී මිසීලියා තියනවා කියලා තමයි අපිට කියන්නේ. ෆෝන් එක ගත්ත ගමන්ම ස්වාමීනි සිස්ටර් බ්‍රදර් මට පොඩි යාඥාවක් දෙන්න. හalleluya ප්‍රශංසාව වගේ යාඥා කරලා තමයි කතා කරන්නේ. අපේ පාත්‍ර ගත්ත ගමන් මාන්නේ ප්‍රශ්නයක් දෙන්න ඕරියක්ද කියලා. හalleluya නැත්නම් මොනවාරි දැන් අලුත් ක්‍රමයක කරනවා. ප්‍රශ්න දාලා තියෙන අවුලක්ද කියලා අහන්නේ. නේද? අනිත් කෙනානේ බ්‍රදර් සිස්ටර් පොඩක් ඉන්නේ යාඥා කරලා අපි පිළිතුරු දෙමු කියලා. ඊට පස්සේ උත්තරේ ගන්න. ආමේන්. ඔබලා විසුද්ධාත්මයන් වහන්සේ නැත්නම් ඔබ මුලා වෙනවා. මෙතන කියන්නේ මොනවද?
බොරු ගුරුවරු ඇවිල්ලා ආමේ මුලා කරවන ආත්මයක් යක්ෂයාගේ ගුරු කම්ද සලකා ඇදහිලෙන් අහල්ක යනවා ඇතයි සුද්ධාත්මයන් වහන්සේ පැහැදිලිවම ඔබට කියනවා කියලා කියන්නේ. ආමේ හලෙලුයා හලෙලුයා. දැන් මොනවද රවට්ටන්න අපිට කියන්න ඕනේ? මොනවාරි වචනනේ කියන්න ඕනේ නේ. වෙන දේවල් වලින් අපිව රවට්ටන්න බෑනේ. මොකද අපි තෙලෙන්න ටෙම්පරාදි වෙලා නේද? කුරුදු පොතු රම්ප කරපියා හොඳට බැලලා කාපු මිනිස්සු අපි නේද? භෞතිකවත් කාලා තියෙන ආත්මිකවත් කාලා තියෙන්නේ නේ. අපි කියන්නේ අපිව තම්බන්න බෑ කියලා. හැම්බිලා ඉල්ල තියෙන්නේ. එහෙනම් තම්බන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපේ ශුද්ධාත්මයන් වහන්සේ තුල නැත්තම් විතරයි. ආමේන්. අපි උන්වහන්සේගේ මාලිගාව කරගෙන නැත්නම් කොරින්තු 3:16 වගේ අපිව තම්බන්න පුළුවන්. මුලා කරන හැටියට ආත්මයන් වහන්සේ පැහැදිලිම කියනවලු. ඉතින් ඔය කිනා චාටු මාටු දාති ගොඩක් ප්‍රවේශම් වෙන්න. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ දෙක රැඳෙන්න අහන්න ස්වාමීනි මෙයා ඉන්නේ මාව රවට්ටන්නද අර කුණේ පැදලා තියෙන පොල් පැලේ කන්න මෙයාට බලය තියෙනවද කියලා බලන්න. ආමේන්. මම අර කොණී කැට ගහලා තිබුණු පොල් පැලේ මම මෙච්චර දුර තීටි අපිට දෙන පොල් පැලේ ලනුව බෙල්ලේ තීටි කාපු එකක් මම. ඒ නිසා මම දන්නවා කන්න පුළුවන් කියලා. ආමේන්. මම ගැන කියන්නේ ඉස්සෙල්ලානේ යේසුස් වහන්සේ හම්බුන්නේ නැත්තම් මගේ කටුත් නෑ මේ වෙලාවට. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. නැත්තම් මම කට්ටෙන ප්‍රයෝජනයක් ගන්නවා. මැරගත් ගන්නවා අරයට පණ තියනවා වගේ කට්ටෙන් මොංගටක් ගන්න එකේ. එවැනි තීක්ෂණ ක්‍රම දන්න කෙනෙක්. යේසුස් වහන්සේ වෙනස් කරා. ආමේන්. එනිසා ඔබගේ ජීවිතේ පුරුදු වෙන්න. අපිට දුර පේන කෙනෙක් වෙන්න ආත්මයන් වහන්සේට. ආමේන්. හලෙලුයා. හලෙලුයා. ආමේන්. මොනවද මෙතන කියන්නේ? රැවටීම. දැන් රවට්ටන කෙනා මෙතන කියන්නේ මුලා කරන කියන්නේ රැවටීම. රවට්ටන කෙනා රවට්ටන්නේ ඇත්ත කියලාද? කවදාක රවට්ටන කෙනා බව ඇත්ත කියලා නෙමෙයි රවට්ටන්නේ. 100% බොරුකාරී. ආමේන්. ඔබ කොහේ හරි රැවටිලා තියෙනවා නම් කවුරු හරි තුලින් මේ වේවා. 100% බොරු තමයි අපිට කියලා තියෙන්නේ. ආමේන්. විශේෂයෙන්ම ආදරය කරන අය මතක තියාගන්න රැවටෙන්න නම් යන්න එපා. අපි රැවටිලා තියෙනවා නේද? ආමේන්. එක බාහිරයක් තියාගෙන ඉන්නේ. ඒ ඉන්නනේ අර සමහරක මුළුවක් බලනවා. ඕන. ආමේන්. හලෙලුයා. රැවටෙන්න එපා කිසි කෙනෙක්. හලෙලුයා. මතක තියාගන්න දෙයක් නම් දැන් කතා කරන්න යන්නේ. රැවටීම කියන එක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. සත්‍යයි. මුලාව ඇවිල්ලා අපිට දාන්නේ වංචාකාර විදියටයි මිනිස්සෙක් දාන්නේ. ආමේන්. ඒ කියන්නේ යා හොඳ කෙනෙක් මට පේන කෙනා වංචනිකයි. ඔයා මාත් එක්ක හොඳින් ඉන්න කියන එකයි පෙන්වන්නේ මුලාව කියන්නේ. සාතන් ඇවිල්ලා පොළඹවන්නේ ආමේන්. ගුරුවරු කියන්නේ ඕගොල්ලෝ මාත් එක්ක ඉන්න අරදී වංචනික දෙයක් එතනින් අයින් වෙලා ඕගොල්ලෝ මාත් එක්ක ඉන්නයි කියන එකයි එතන පෙන්වන්නේ. ගුරුවරුන්ගේ තියෙන පළවෙනිම චේතනාව තමයි මුලාව පෙන්වන එක. ආමේන්. හලෙලුයා. ඔබ කී දෙනෙක් මුලා කරලා තියෙනවද? අනේ පාස්ටර් ගවණන් කියන්නේ කොහොමද? හලෙලුයා. මම ඔබට යමක් පෙන්වන්න යනවා. ඉතින් මොකද? එතෙන් අපිට 3-4ක් ඉස්සරහට යන්න. හලෙලුයා. 2 තිමෝතියේ 2:17 අපි ඇතුළෙමු. 2:17 උන්වහන්සේ කතා කරලා දෙනවා. ඔවුන්ගේ වචනය පිළිකාවක් මේ කාවදිනවා. ආමේන්. හලෙලුයා. 15 වෙනි පදයට මම යනවා. සැබෑවේ වචනය හරි ආකාරව පහදා දෙන්නා වූ ලැජ්ජාවෙන්ට ඕන නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේට හේතු වුණා වූ කෙනෙකුමින් පෙනෙන්න උත්සාහ කරපන්‍ය. නමුත් අපාසික වූ හිස් දෙලවීම් වලින් අහත් සිටපන්‍ය. ඔවුන් අභක්තියේව දුරට ගමන් කරනවා ඇත. ඔවුන්ගේ වචනය පිළිකාවක් මෙන් අපේ ජීවිතයට කාවදිනවා ඇත. ඊ අය තමා මේ දෙන්න කවුද? හිමේනිස්ද පිලේතියස්ද කියලා.
මොහොන් කවුද මේ දෙන්න? දෙවියන් වහන්සේට ජීවමාන යේසුස් වහන්සේගේ ජීවිතේ ගැලුම්කාරය හැටියට පිළි අරගෙන සභාවේ බලවත් ලෙස ඇදහිලිමත් දෙවිදලා සභාවේ බලවත් ලෙස උපස්ථායකයෙක් හැටියට ඉඳලා දෙවියන් වහන්සේට නායකත්වය අරන් සේවය කරපු දෙන්නේ කියලා කියන්නේ. පසු කාලවල වලදී මොහොන් වැටිලා ගිහිල්ලා ආත්මයන් වහන්සේ. ඔවුන්ගේ වචන කොහොමද වගේද? අපි සිතට පිළිකාවක්. මෙවැනි අයගෙන් ගොඩාක් ප්‍රවේශම් වෙන්න අපි බෑදැහිලෙන් රවට්ටන වචන කියන්නේ එතනින්නම් හරිනින්නම් වචනිවනෙන්නම් කිව්වේ ඒකෙත් ඒකම තිබුණානේ කියලා. අපි වචන තියෙන ක්‍රියා කතා කරන්නේ අදිවැන්නෝසින් මිනිස්සුන් ඒකයිනේ කතා කරන්නේ. ඔබ දන්නවද අන්තිම කාලේ මේ පුල්පිට් එක පාවිච්චි කරන්නේ කවුද කියලා? සාදා. කොහෙද ඉඳලා තියෙන්නේ? ඉඳලා පොතේ දෙවෙනි පරිච්ඡේදයට යන්නේ. ආමේ. අන්තිම කාලේ කවුද පාවිච්චි කරන්නේ කියලා මම පැහැදිලි කරලා දීලා තියෙනවා. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමේ. ඉඳලා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා තියන්ලාවේ සභාවට කියන සභාවේ කෙනාට නමුත් උඹට විරුද්ධ මේ කාර්ය මට ඇත්තේ එනම් තමාම අනාගත වත්‍රියෙක්ගේ කියා ගන්නා ස්ත්‍රී වන එසබෙල්ට නුඹ අවකාශය දෙන්නේ. ආමේන්. එසබෙල් කියන්නේ කවුද? යක්ෂ ආත්මය. සභාවේ යක්ෂ ආත්මයක් දැන් අනාගත වත්‍රියක් හැටියට වැඩේ කරනවා. කොහොමද? ආමේන්. හalleluya. ඉතින් කාවදින්න කියන එක ඇත්ත නේද? ඉසබෙල් ආපම කතා කරන්නේ ආමේන්. අපිට කාවදින්න කතා කරනවා. මේක තමයි මේ තිමොති පොතේ පැහැදිලි කරලා දෙන්නේ. හalleluya. ආමේන්. හalleluya. පසු කාලවල වල මෙවැනි අය ඔබ ඇවිල්ලා ක්‍රිස්තියානි කාර්යින්ම ඔබ බරවට්ටන්න පුළුවන්. වෙන අය රවට්ටන්න දෙන්නේ නැහැ. සාතන් ලෝකීන එකෙක්වත් ඔබව රවට්ටන්න යේසුස් වහන්සේ දෙන්නේ නැහැ. ආමේන්. විශ්වාස අපිට ප්‍රේම කරනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් පසු කාලවල වැටි ගිය කවුද මෙතන ඉන්නේ? මම දෙන්නම් පෙන්නලා දුන්නා. කවුද? ආපහු කියන්න. මොකද ඇහෙන්න? මොහොන් දෙදෙනාම ස්වාමීන් වහන්සේට සේවය කරපු දෙන්නේ. ඒ නිසා ප්‍රවේශම් වෙන්න සේවය කරන අයගේ ගුණාංග තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මේ ඇයට මේ ගුණාංග නැතුව දේව සේවයේ රැඳී සිටීම සුදුසු නැත. ආමේන්. ඒ ඇයට නමුල දුන්නම නමුල කඩලා වෙන වැඩ කරගන්න යනවා. ඒ නිසායි උන්වහන්සේ මේ විදිහට සභාවට මේ අත්වැරම දාලා තියෙන්නේ. ඔබත් යේසුස් වහන්සේගේ දීප්තිය ඔබ පැහැදිලිවම තේරුම් ගන්න. සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන මේ දේවල් මේ අයගේ තියෙනවාද කියලා. හalleluya. හalleluya. ගුරුවරුන් හැම තිස්සෙම අනාගත වාක්‍ය කියනවා. දැක්කපො දැන පණිවිඩයක් දෙනවා. ආමේන්. ඉසබෙල්ගේ ආත්මෙන් කල පණිවිඩයක් දෙනවා. ඒක අපේ සිතට පිළිකාවක් වෙන කාවදී. ඇයි? සාතන් දන්නවා ඔබ අද නිදාගෙන හිටපු කොට්ටේ තු දන්නවා. ආමේන්. තව ඉදිරියට ඔබට වෙන්න යන දේ තු දන්නවා. වෙච්ච දේ දන්නවා. ඔබ තියන් ඉන්න දේ දන්නවා. අද දවසේ කරන්න යන දේ සාතන් දන්නවා. දන්නවාමයි. දන්නේ නැහැ කියන්න බෑ. ඌ ස්වර්ගයේ ඉඳලා ආපු නිසා ඔක්කොම දන්නවා. ඒ නිසා ඔබට පිළිකාවක් වගේ දුන්නම හalleluya. හalleluya. මාක් සුභාරංචි අපි යමු 13 වෙනි පරිච්ඡේදයට. අපි අලුත් කිසිමම ඉන්නේ. ආමේන්. මාක් සුභාරංචි 13 වෙනි පරිච්ඡේදෙ මෙන්න මේ වචනයක් අපිට මතක් කරලා දෙනවා දෙවියන්වහන්සේ. අපි ඒකත් අපි අල්ලගෙන යමු. මාක් සුභාරංචි 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ. උන්වහන්සේ මෙන්න මෙසේ වචනය ප්‍රකාශ කරනවා. මාක්සාද බොරු ක්‍රිස්තු වරුද බොරු අනාගත වතුර නැකිට පුළුවන් නම් තෝරාගත්තුන් මුලා කරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නේ. ආමේන්. අද අර නිර්මාණ වල නැති සභාවල් අද
පුදුම දේවල් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සහ ආසියාතික පළාත්වල පුදුම දේවල් වෙනවා. මම ඔබට කියනවා කිසිම හාස්කමකින් ස්වර්ගයට යන්නත් බෑ. කිසිම හාස්කමක් වෙලා අපිට මේ පොළවේ ඉඳත් බෑ. අපිට ස්වර්ගයට යන්න පුළුවන් එකම මාර්ගය ජීවමාන ජේසුස් වහන්සේ පමණයි. එහාව මගේ ජීවිතයේ ගැලුම් කාර්යයට පිළිඅරගෙන යේසුස් වහන්සේගේ දේවෙන් මම පවිත්‍ර වෙලා මම අලුත් ජීවිතයක් ගත කරන්නට ඕන. හුඟක් අය වතුරට වැස්සට පස්සේ ඔය නැගිටිනවා සබන් විතරයි දාගෙන නැති. ආමේන්. ඒ වතුරට බහලා නැගිට්ටා ඒ පරණ එකාමයි සබන් විතර ගන්නත් නැත්තේ පරණ එකාම නැගිටලා ඉන්නේ. ආමේන්. සබන් විතර යට අඩු වෙලා නැත්තේ එතන. හැබැයි යේසුස් වහන්සේ කියන්නේ ඒක නෙමෙයි. නුඹ මේ පරණ ජීවිතයේ නුඹගෙන් අයින් වුණු දවසට නුඹේ පාපයත් ශාපයත් මරණයත් අයින් වෙලා අලුත් ජීවිතයක් නුඹ ළඟ තියෙනවා. ඒකට තමයි නවම ඇවිල්ලා කියන්නේ ඒකේ පාපය ශාපය මරණය නොමැත. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ එතකොටයි අලුත් කෙනාට පමණයි. ආමේන්. ගලාත 2:20 කියන්නේ ඒක පාවුලෝ මම අලුත් ජීවිතයක් ගත කරන්නේ. පරණ ජීවිතය මානග නැහැ. අපේ හුඟක් අය දේ වචනේ අහලා සෝබනේට, ප්‍රෝඩාවට, වංචාවට, සාතන්ගේ ක්‍රියා තියාගෙන වතුරේ දැහිලා බොරුවට උඩට තැල්ලා බග ගාලා කියලා ආමේ තව මොනවද කියලා අලුතින් ජීවිතය ගත කරනවා වගේ පේනලා සබන් විතරයි අඩුුනේ එතන. අනිත ඔක්කොම තියාගෙනම නැගිටලා තියෙනවා. හලෙලූයා. මම ඔබට මේ රහස කියන්න කැමතියි. වතුරට බැහැලා නැගිටින කෙනා ගැලවීම ලබන්නේ නැහැ. හලෙලූයා. ඒක සංකේතයක් විතරයි. වතුරට බැහැලා නැගිටින කෙනාගේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඇතැහිල්ලෙන් අලුත් ජීවිතයක් පටන් ගන්න එකයි සුද්ධාත්මයන් වහන්සේ වතුරට ඇවිල්ලා. ආමේන්. අලුත් ජීවිතයක් නැත්තම් ගියා තවත් පරණ කෙනෙක්. හලෙලූයා. කවුරුන් බෞද්ධිස්ම කරලා වතුර ජීවිතයේ අලුතෙන් නැගිටලා ගෙදර ගිහිල්ලා නැත්තම් මේ තියෙන බාර් අපේ බාරවල කෝපිත් දෙනවා කසිප්පුත් දෙනවා නේ. කසිප්පු කිව්වේ අර පොල් රාවලින් පෙරණේව නෙමෙයි. මේ තියෙන අමුතුම බෝතල් జాතියක් තියෙන්නේ. ආමේ පොඩි එකක් දෙන්නේ ගහපු ගමන් පාරේ ගිහපුවම පාර මතක නැගුම් යන්නේ. ආමේ මෙට්‍රෝ එක මතක නැහැ. මගේ ආපේ බ්‍රදර් ඇන්ඩ් සිස්ටර් සිස්ටර්ස් උගක් කරනවා මේක. ආමේන්. මුංගා මේ බ්‍රදර්ස්ලාට විතරක් එක් කරන්න එපා. සිස්ටර්ස්ලාත් ඒ වගේම යාම යාඥා කරලා ආලිය ප්‍රශංසා වෙයි කියලා ආන් බාහිරට මෙන්න ඇතුළේලා අනේ ආන බොන්ජෝර්නෝ සිඤ්ඤෝරා. සිඤ්ඤෝරා නේ කියන්නේ ලොකුරින් අවුරුදු 18 පස්සේ හොඳ නැහැ නැත සිඤ්ඤෝරිනා කියනවා. ආමේන්. කියලා මොනවද උනේ කියලා අපම වඩ පිට බලනවා කවුද කිදිනෙක් ඉන්නවද කියලා. කිදිනෙක් නැනේ. අනේ උඹට මාරු මේක දෙලෝ කියනවා. උන් තමයි නම් දාන්නේ. මට දැන් නම් මතක නැහැ. අවුරුදු 25ක් විතර වෙනවා. ඕගොල්ලෝ දැන් ගොඩක් ඈත් වෙනවා. ආමේන්. ඉතින් ඒකින් කොට දාලා බලලා ඒකට දැන් මොනවද කරන්නේ? කෝපිටි කකා කරගන්නවා. මේ සේනාවල ස්වාමීන් වහන්සේ යහපත්ය. ආමේන්. කාටද දන්නේ නැතු උගුරට හොරා ওই බොයි ටික දාගෙන එළියට එන්නේ මෙට්‍රෝ එකේ ලිපොන් තලාගෙන ඉන්නවා. යන්නේ කොහෙද බොරනිලිය පැත්තට. කවුරු හරි සිස්ටර් කෙනෙක් දැකලා නැත්නම් බ්‍රදර් කෙනෙක් "ඒ සිස්ටර් බ්‍රදර් කොහෙද යන්නේ? මම මේ ලිපොන් දෙන්න ලිපොන් තුමේ නෙමෙයි අර පැත්තේ." ඊට මට වැරදුනානේ. ඔකිතුනු ඉන්නා මේ. කවුද මම කියන්නේ? බොරු ගුරුවරුන්ගේ ඉගැන්වීම් ලබලා බොරුවෙන් තමාම රඟපහන අය. ආමේන්. ඉතින් ඊයට අපි සමහරක් වෙලාවට හාලෙලුයා ප්‍රශංසා වේවා හොඳ යාඥාවක් කරයි කියන ඒ වගේ ආයත් එක්ක අපිට හම්බෙලා. අද දවස් මොනවද කරේ? අපි පාත්‍තික යාඥා කරා නියමයට සුද්ධාත්මෙන් ආශි ක්‍රියා කරා. අතන කියන්නේ දෙදරාව දෙකේ කියන්නේ එසබෙල්ගේ අවකාශයේ දෙන තිබුණලු කාවදින වචන දුන්නලු. ආමේන්. සිතට කාවැදිලා නියම නමස්කාරයක් කරාලු. ආමේන්. සිතට කාවැදින දෙයක් කරායි කියලා. අපිව මුලා කරන්න සාතන්ට හරි පොසක්. ආමේන්. කීදෙනේ යාඥාවෙදී ඉන්නේ? නැත්නම් මේවා ඔබගේ ඇඟට යන්නේ නැහැ. ආමේන්. ඇඟට යන්න නම් ඔබ අදවතිම ස්වාමීන් වහන්සේට ලං වෙලා සිටිය යුතුයි. නැත්නම් අපිට කිසිම දෙයක් අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත්නම් අපිට බාර දබනවා වගේ. නැත්නම් හරියන්නේ නැහැ. ආමේන්. ඉතින් වංචාකාර සිතක් આવොත් අලුත් යුසුමි අනුව බොරු කිරිවරුන් ගැන අපිට තේරුම් ගන්න බැරුව යනවා අපිට අලුත් සිතක් නැත්නම්. අපිට අලුත් උන්වහන්සේගේ ආත්මය නැත්නම් බොරු ගුරුවරු බොරු ගැන්නේ බොරු මනුෂ්‍යයන් අපිට තීරුම් ගන්න බැරුව යනවා. ඔවුන් හැවිලා මොනවද කරන්නේ?
අපව වාංඡනික ක්‍රමවලට අපව ගෙනියලා අපව අපේ ආත්මය දෙවන්නාසි දුන්නු ගැලවීමේ ආත්මය සුද්ධාත්මන නාමයෙන් අපි වාසය කරන දේ ජරාවට ගෙනියලා දානවා. ඉතින් අපි දන්නේම නැතුව අපි ගිහිල්ලා ජරාවේ වැඩ කරන්න පටන් ගන්නවා. ආමේන්. හැබැයි ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. සුදි කරනවා. නමුත් දෙවියන් වහන්සේ මේ බලාපොරොත්තු වලට හේන් ඔවුන්ගේ හඬ එසෙන්නේ නොමැත. හalleluya. ආමේන්. දැන් අපි යමු සුළු මොහොතක් ස්වාමීන් වහන්සේ ළඟට. අපිට මේක හරිය වැදගත්. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරලා දෙනවා. හalleluya. ආමේන්. එසේ වන්නේ බොරු කියන්නා වූ තමුන්ගේම හෘද සාක්ෂියෙහි හංගඩු ලකුණ ඇත්තා වූ සරණ පාවා ගැනීම තහනම් කරන්නා වූ සැදෑව දැනගෙන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුති දීමෙන් පිළිගන්නා පිරිස දෙවියන් වහන්සේ මෙවූ කෑම වලින් වැළකීමට අන කරන්නා වූ මිනිසුන්ගේ වංක කම කරන කොටගෙන මම හිතනවා මේ ටිකම අපිට අද දවසේ දෙවියන් වහන්සේ ගුරුවරයෙක් වෙලා අපිට කියලා දෙයි. ආමේන්. හalleluya. කී දෙනෙක් දන්නවද මේ හංගඩු ගෙහිච්ච එක ගැන? මම බොහෝ අවස්ථාවල එක එක්කෙනාව අරගෙන එක එක නම් වලින් මම පෙන්නලා දීලා තියෙනවා හංගඩු ගෙහිච්ච තැන්. මම චන්ද්‍රලතාව අරගෙන පෙන්නලා දීලා තිබුණා. එක දවසක් මම හරකෙක් දැක්කා. හරකගේ මේ කකුල ළඟ ඉඳලා එහා පැත්තේ වල්ග ළඟට යනකම් ලියලා තිබුණා චන්ද්‍රලතා කියලා. මම දැක්කම බය වුණා. නම දැකලා. ආමේ චන්ද්‍රලතාගේ හරක කියලා ගහලා තිබුණා නේද? ඒ වගේ මම ගොඩක් දේවල් ඔකට මතක් කරලා දීලා මම අද මතක් කරලා දෙන්න යනවා දෙවියන් වහන්සේගේ. ඔබ කොහොමද මේ හංගඩු දෙහිම වචනේ මෙතන තියෙන මේ වචනය එක්ක අපි ඇතුළට යමු. මේක තියෙන බොරු දේවල් බොහෝ දේවල් අපිට දැනගන්න පුළුවන්. එසේ වන්නේ බොරු කියන තමුන්ගේ හෘද සාක්ෂියෙහි හංගඩු ගැහිම ගැන අපිට මතක තියාගමු. බොහෝ අය අපිට කියලා දෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය නැහැ. බොහෝ අය පරිශ්‍රමයෙන් අපිට කතා කරන දේ වචනේ මෙහෙම දෙන්නේ කියලා. ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැහැ. හංගඩු ගැහිලා තියෙනවා. මේ බලමු මේක මොකද්ද කියලා. ඔබ දන්නවද? යකඩ. ආමේන්. යකඩය හොතට රත් වෙලා කාගේ හරි ඇඟේ වැදුණු ගමන් එතන කෑ ගහනවා නේ හිතෙනවා අපිට. හැබැයි ඒක ටික වෙලාවක් ගියාට පස්සේ ඒ පිච්චිච්ච තැනේ තියෙන ශෛල නහරවල් මරුණම අපිට වේදනාව දැනෙන්නේ නැහැ. ටිකක් සීතල වෙලා ගියාට පස්සේ පැල්ලම තියෙනවා. ඇතුලේ ශෛලය මැරිලා ගිහිල්ලා ඊට පස්සේ ඒ පැල්ලම හැම තියෙනවා. අපිට ඒ හරියට කිසි දෙයක් දැන් දැනෙන්නේ නැහැ. ඒ යකඩේ රත් වෙලා වැදුණු නිසා. සිරප් කෑ ගැව්වදම. ආමේ. ඒ කියන්නේ මොනවද? ඉස්සෙල්ලා යේසුස් වහන්සේව දැනගෙන අයියෝ මේක හොඳ නැහැ. මේක පාපිය. අයියෝ මේක කරන්නද නැහැ. අයියෝ මේක හරි භයංකර දෙයක් කියලා ඒකම හැමතිස්සෙම කරගෙන ගිහිල්ලා දැන් මේ කරන නහරවල් වලට රිදෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒකයි ලොකු අකුරෙන් චන්ද්‍රලතා කියලා ගහලා තින්නේ. හරකට දැනෙන්නේ නැහැ. දැන් බැහැත් දෝලන්න හම්මඩු ගෙවුණයි කියන්නේ. ආමේ. අපේ ජීවිතය ඇතුලේ පාපය හැමදාම කරන නිසා ඒ සිතුවිලි දෙවියන් වහන්සේගේ සිතුවිලි වලිත් එක්ක සම්බන්ධකම් ඇති නොවන නිසා ඒ ශෛල මැරිලා ගිහිල්ලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ශෛල වලින් වෙනස් වෙලා යේසුස් වහන්සේගේ ලේ ඒ නහරවල් ඇතුලෙන් යන්නේ නැති නිසා එතන භාගයක පිළිකාවක්. ඒක නිසා සදාකාලික නිරේත යනවා. ඒකේ නම තමයි හංගඩු ගැහිම. ආමේන්. ඔගොල්ලෝ හිතනවා හංගඩු ගැහුණයි කියන එක සාමාන්‍ය දෙයක් කියලා. ඒක පිළිකාවක්. ඒක නිසා ශරීරයන් සියලුම දැන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සදාකාලික නිරේත යනවා. ආමේන්. පව කරන කෙනාට තමයි හංගඩු ගැහුණයි කියන්නේ. එයාට දැනෙන්නේ නැහැ ශරීරේ ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ කරන්නේ නැති නිසා. යනවා ඒ ස්ථානෙට යන්නේ.
ආමේන්. හලෙලූයා. ආමේන්. කිරින ප්‍රීතියෙන් ඉන්නේ. එහෙම මට ප්‍රීතියක් නම් දැක්කේ නැහැ හැබැයි තාම. කිරින ප්‍රීතියෙන් ඉන්නේ. කොයි වෙලාවෙ නවත්තනවද කියලා බලාගෙන ඉන්නේ සමහරක් අය. හැබැයි දෙවියන් වහන්සේට කතා කරන්න සදාකාලික නුවරට යන්න බව අමතක කරන්න එපා. ආමේන්. හලෙලූයා. ඉතින් මේ වංචනික අයගේ ජීවිතය ඇවිල්ලා මොනවද කරන්නේ? ඔවුන් රාසිගතව හංගඩු ගහිලා සමහරක් කොට දේවචනයේ මිසේලියා කියනවා කියලා කියනවා. අවුරුදු 3000-4000කටත් ප්‍රථමයෙන් මේ වගේ සෙනඟක් හිටියා. ඊ අය දේව වචනේ හොඳටම දන්නවා. ඒගලන්ගේ නම තමයි පරිසියෝ. උන්වහන්සේ කිව්වා උන් කියන දේ බලන් කරලා උන් කරන දේ නම් කරන්න යන්න එපා මේ. උන් කරන්නේ මොකම අංගඩු ගෙහිච්ච වැඩ. හලෙලූයා. ආමේන්. ඒ නිසා ඔබට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා සිටින්නෝනේ අංගඩු ගෙහිච්ච කෙනෙක් නෙමෙයි. ඔව් ඉන්නවනම් දෙවියන්සට බය ඇති. ඔව් දේවචනයට ගරු කරන කෙනෙක්. දෙවියන් වහන්සේත් එක්ක හොඳට කතා කරන කෙනෙක්. ආත්මයන් වහන්සේ ඉදිරියේ නිර්භීතව කතා කරන්න. අද හිටියත් බයක් නැහැ, හිටියත් බයක් නැහැ. හලෙලූයා. හලෙලූයා. අද හිටියත් බයක් නැහැ, හෙට හිටියත් බයක් නැහැ. යන තැනකට යන්නේ ස්වර්ගෙටනේ. වෙන තැනක් ඕනේ නැහනේ. ඉන්ට කියන්න ඕන දේ කෙලින් කතා කරන්න නිර්භීතකම ආත්මය තිබිය යුතුයි. හලෙලූයා. 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 එපා කියන එක එපා කියලා කියන්නේ නෑ ටික කාලයක් කියලා යේසුස් වහන්සේ බලාගෙන කියනනම් පල් හොරෙක් කියනවා. මම බය නැතු කියනවා. ඇයි? එයා දාන අර 710ටයි එයා දාන මොනක් තෙන්තේසියමටයි එයා දාන 10 කොටසටයි එයා පාස්ටර් එස්පීඩයි කියන එකටයි ගෞරවයටයි නැමෙන්න යන එකෙක් නෙමෙයි දෙවියන් වහන්සේගේ මිනිස්සයා. දෙවියන් වහන්සේ මිනිස්සයා ඒ වචනේ කතා කරන්න ඕන. ඕකේ පස්සුබිම පැහැදිලි පිටුරයක් තියෙන්න ඕන. ඒ පිටුරේ තමයි අන්තිම දෙකේ ඉඳලා තුන්වෙනි පරිච්ඡේදෙ මම පෙන්නලා දුන්නේ. මේක දේ වචනිය. දෙවියන් වහන්සේගේ සුවිශේෂී මේක. මේක කාටවත් ආස පොළොව පහව ගියත් මම පහව ගියත් මේක පහව යන්නේ නැහැ. මේක සදාකාලික ස්වර්ගයේ තියෙනව, ගිවිසුම් පෙට්ටියේ තියෙනව දෙයක්. කවදා හරි දවසක. ආමේන්. ඉන්ස ඔබගේ ජීවිතේත් මගේ ජීවිතේත් එකම ආලෝකයයි. ආමේන්. එළිය ඔබ මගේ දිවි සරණේ. කිඩ කින් දන්නවද කිඩ ගාව? කාට බියෙන් සිටින්ද මන් සමිඳුනේ මගේ ජීවිතේ බලකොටුව ඔබේ ආමේන්. හලෙලූයා කිදෙන දන්නවද? ආමේන්. මට එළියදී මගේ දෙවියන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. අතොර පුංචාමගේ දුවක් නේ මට එළිය දුන්නේ. ආමේන්. ඕන් මට යේසුස් ගැන කතා කරන්න ඇති. මට ගැලෙම දුන්නේ මගේ යේසුස් වහන්සේ. අද බොහෝ කියන්නේ මම යාට ගැලෙම දුන්නේ. ඔයා මගේ පක්ෂේ ඉන්නවා. ඔයා ඒ පක්ෂේ ඉන්නවා. මොන වැඩක්ද? මේ වගේ බරු ගුරුවරුන් මේ ප්‍රවේශන. ආමේන්. හලෙලූයා. මම නිසා යා ගැලීම ලැබලා තින්නේ. මම නිසාද මට ගැලීම දුන්නු කියලා මැරලා ගියා කැන්සර් එකක් ඇති. තව එකෙක්ට ගැලීම දෙන්න ඒ මිනිස්සයා හොඳම ඩෝපර් කෙනෙක්. මට ගැලීම දෙන්න පිස්සෙස්ලා මරන් ගියේ කෙනා හොඳ බේබත් එක්ක කරන් ගියේ මාව. මං යාට කියන්නේ මට ගැලීම දුන්නේ අර ඩෝපර් කියලා. එහෙනම් බේබත් එක්ක පාවිච්චි කරන මම සභාවට යනවා. ආමේන්. හලෙලූයා. මම යාත් එක්ක ගිහලා මම බෝධිලයක් ගන්න දෙන්න මට කියන්නේ. එයාගේ පක්ෂයට යන්න කියන්නේ. නෑ මට ගැලවීම දුන්නේ මාව මොකෙක් කරේ පූර්වෙක් කරේ පාවිච්චි කරා යේසුස් වහන්සේ ගැලවීම දෙන්න. මම යන්න ඕන දේව සභාවටයි. හලෙලූයා. දැන් අපලන්ට රාසක් කියලා දෙන්නේ මේක කතා කරන්නේ අර සමහරක් අය කියන්නේ අපිට සභාවක් ඕනේ නැහැ කියලා. මේ කියන්නේ සභාවට කියන්නේ. ආමේන්. සභාවේ ඉන්න මිනිස්සුන්ටයි සභාවේ සේවය කරන අයට ගැන මේ කතා කරන්නේ. පල්ලියක් තිබිය යුතුමයි. මේ පල්ලියට කතා කරන්නේ. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේගේ සභාවට කතා කරනවා. තව එක දෙයක් බලමු. මෙතනදී කතා කරනවා මම වල ගියම කතා කරන්නේ බඳින්න එපයි කියලා. සරණ පාවා ගන්න එපා කවුරු.
අපි සරණ පාවා ගත්තේ නැත්නම් මේ ලෝකයේ අවුරුදු 2000ක් අපි ගමු යේසුස් වහන්සේ ඇවිල්ලා සරණ පාවා ගත්තේ නැත්නම් යේසුස් වහන්සේට නමස්කාර කරන්න අපි ගැලවෙන්නෙත් නැහැ. ඇයි අපි එන්න අම්මලා එන්නේ බිහි වෙන්න බෑ. ආමේන්. විශේෂයෙන්ම කැප වෙලාම ඉන්න නපුංසකයෝ ඉන්න පුළුවන්. ඒක වෙනතියක්. ආමේන්. මෙතන කියන්නේ විවාහ වෙලා ඉන්න එක භාර්යාවක් එක්ක දෙවියන් වහන්සේට සේවය කරන අය හුඟක් අය කියනවා බඳින්න එපා කියලා. වැරදීමක්. ආමේන්. මං ඉතින් යන්නේ නැහැ. කොහොම පස්සේ කොළ ටික කතා කරන්න දැන් ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ලෝකයේ මවලා තියෙන සියලුම කෑම කන්න එපා කියලා කියනවා. ආමේන්. උන්වහන්සේ මෙතන මතක් කරලා දෙනවා සමහරක් අය ඉන්නවා ගුරුවරු මේ කෑම කන්න එපා මේ කෑම අපවිත්‍රයි මේ කෑම පවිත්‍රයි මේවා කෑම කන්න එපා මේක කෑවොත් මොනවාද ටොයිලට් යනවා මේවා කෑවොත් බඩේ ගැස්සුම හැදෙනවා කවුරුත් කියන්නේ නැහැ මේ කෑම කෑවොත් ස්වර්ගෙට යනවා කියලා මේ කෑම කන්න ස්වර්ගෙට යනවා ආමේන් හලෙලුයා මොනවද තියෙන්නේ අපි හොඳට බලමු මොනවද තියෙන්නේ කියලා සැදැහැව දැනගෙන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුති දීමෙන් පිළිගන්නා පිණිස දෙවියන් වහන්සේ නැව් කෑම වලින් වැළකීමට අන කරනා මිනිසුන්ගේ වංකකම කරන කොටගෙන ජංගා පැයට කෑම කන්න එපා. ආමේන්. දැන් ඉතින් මේ කෑම කෑවෙනකොට අපිට ස්වර්ගයට යන්න බෑනේ. අපි ඉක්මනට මැරෙලා යයි. හලෙලුයා. ආමේන්. විවාහ වෙන්නත් එපාලු කෑම කන්නත් එපාලු හලෙලුයා. ඉතින් අපිට බොරු දේවල් අපිට හුඟක් දේවල් අපිට කියනවා අය කෑම කන්න එපා ඒ වලින් වැළකී ඉන්න. ආමේන්. එහෙම කිසි දෙයක් දේව වචනේ ලියලා නොමැති. අපිට හැම දෙයක්ම කන්නට පුළුවන්. මේ ලෝකේ තියෙන හැම සතෙක්ම කන්න පුළුවන්. කවදාද සත්තු කන්න දුන්නේ? නෝවාගේ ජල ගැලවීම පස්සේ දෙවියන් වහන්සේ වෙන් කරා ඔක්කොම කෑම කන්න. ඕකේ? ඊට පස්සේ දෙවියන් වහන්සේ අපවිත්‍ර සත්තු පවිත්‍ර සත්තු නෝවාගේ නැවේ හිටියා. සමහරක් සතුන් කන්න එපයි කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ දැන් අවුරුදු 1000ක් වෙනවා. ඕනම සතෙක් මේ පොළවේ මනුස්ස සතා ඇර අනිත් ඔක්කොම කන්න කියලා කියන්නේ. ආමේන්. මිනිස්යන් විතර කන්න යන්න එපා. ඒක මරණීය පාපයක්. නිසා හැම සතෙක්ම යාඥා කරලා කන්න. ඔබට හැම කෑමක් කන්න පුළුවන්. හැබැයි එක කෑමක් කන්න යන්න එපා. මොනවද? දෙවියන් වහන්සේට දෙන්නේ නැතුව වැරදි දෙවිවරුන්ට පූජා කරන දේවල් කන්න යන්න එපා. හලෙලුයා. ඒ කෑම හොඳයි. ඒක කන්න ක්‍රමයක් තියෙනවා. ඒකයි මම කිව්ව සභාවකට එහෙම කන්න යන්න එපා වැරදි දෙවිවරුන්ට පූජා කරන දේවල්. ඒක කන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යක්ෂ ආත්ම වලට පූජා කරන දේවල් ගිහිලා බදාගෙන වෙලාගෙන කන්න යන්න එපා කියලා උන්වහන්සේ කියලා තියෙන දේ වචන. හලෙලුයා. ඒ නිසා අපිට ඕනම කෑමක් කන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ඕනම කෑමක් කන්න ඕනම කෑමක් අපිට දෙන්න අපි කරනවා බයක් නැහැ ණයක් නැහැ. උන්වහන්සේ කියලා තියෙන කන්න කියලා. ආමේන්. බල්ලුර කෑවොත් කැලියයි කියලා සමහරක් අය කියනවා. බය වෙන්න බෑ කැලිය යන්නේ නැහැ ඔයගොල්ලෝ. බය නැද්ද බල්ලුර කන්න? ආමේන්. හලෙලුයා. කැලියට එයි බල්ලුර කෑවොත්. සමහරක් අය රැට බැදපු මාළු මස් කන්නේ නැහැ. ඇයි? කවුද පස්සෙන් ඉන්නවලු? ඊට පස්සේ අඟුරු කෑල්ලකුයි යකඩ ඇණයකුයි ගහගෙන යනවා පස්සේ බත් මුල ඇදිද්දි අඟුරු කෑල්ල තියෙන මේ මොනවාද මේ අඟුරු කෑල්ල යකඩ ඇණයක් කියලා තියෙනවා. ඌරු මස් තියෙන ඉන්න. අනේ මගේ දෙයියනේ මිනිස්සු කරනකෝ. ආමේන්. හලෙලුයා. හලෙලුයා. සමහරට රැට මලගෙදර ගිහිල්ලා රැට ඒක කන්නේ හැලු දාන්නේ බත. මල බතලු මොනවද කියනවනේ? බඩගින්නට කන්නේ නැතුව නිකන් ඉන්නවද? මම නම් කියන්නේ හොඳට කන්න පැලෙන්න කන්න. ආමේන්. මක්න හරි මාසෙ වට එක කන්න තියෙන දැන හොඳට කනවා. හලෙලුයා. කතන්දරනේ මට මොකෙක්වත් ආවෙත් නැහැ එන්නෙත් නැහැ. එනවා නම් එන්නෝනේ මට උන් ඒව ගාලා. ආමේන්. මගේ යාළු හුඟක් අය වල්ලුරමත් දෙනවා. මම පෙරලගෙන කන්නේ. තවමත්
දේ ඕක. ඔක බොරු කතා. අපි අන්‍ය භක්තිකයෙක් නම් තමයි අපි ඕවා ගැන දෙවිවරුන්ට පූජා වල එක බයි ඉන්නේ. අපිට ওই 33 කෝටි දෙවිවරු ඔබ බලපාන්න දෙන්නේ නැහැ. මොකද අපි ළඟ ඉන්න දෙවියන් වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේ සියලුම දෙවිවරුන්ට වඩා බලවන්තයෙක් අපි ළඟ ඉන්නේ. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ අපිට ඒක නිසා කාටවත් බයක් නැහැ. කිසිම කෙනෙකුට බය නැහැ. සමහරකේ මට ඔබ කියලා දීලා තිනෝ මට අර පාරෙන් යන්න බෑ. මොකද ඒ පාරේ අයිනේ අර මිනිහෙක් මැරුණා. යති මෙම අතවන්නනවලු. ආමෙන්. නවත්තනවලු. අපේ කියලා ගිය සතියේ මිනිස්සු බයිසිකලෙ හැප්පිලා මැරුණා. එන්නේ මේ මිනිස්සු ළඟින් තමයි පේන්නේ ලේ කොට තාමත් තියෙනවා නේ. ඉතින් මේ මිනිස්සු අපේ කකුල අල්ලගන්න බෑ උතනින් යන්නේ. නේද? ආමේ සමහරකගේ මම කෙලින් වෙනවලු රැට යද්දි. ආමේ සමහරකගේ කියනවලු සුද්ධාත්මෙන් පිරුණා අර වචනේ අර කාවදින වචනේ වීලා මම කෙලින් වුණා සමහරකයි. දෙවියන් වහන්සේ කතා කරනවා. අර රැට යද්දි නිකම්ම මම කෙලින් වෙන මිනිස්සුયો දේ වචනේ අහලා මම කෙලින් වෙනවනම් පුදුමයි. ආමෙන් ඔහෙ නෙමෙයි වෙනස් වෙන්න ඕනේ මේ ඇතුළ. උන්වහන්සේගේ ජීවිතය අපේ මේ පහන මේක ඇතුලේ තියෙන්නේ. මේ පහන එළිය වෙන්න ඕනේ. එළිය ඔබ මගේ පිළිසරණ උන්වහන්සේ. මට ගැලීම දුන්නේ කවුරුද නෙමෙයි යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ආලෝකේ මානකල මම කාට බය වෙන්නද? ආමෙන්. හලෙලූයා. සමහරක් අය මරණයට බයයි. දැන් කොරෝනා දැන් මැරි. ඉම්බිරිසා නැහැ ගන්න. දැන් මේක මොනවා මෙන්න කොරෝනා එක. ආමෙන්. මොනවද පුතේ දෙන්නේ බල්ටිද මොනවද? ඩෙල්ටා. ඩෙල්ටා බල්ටිද ඩෙල්ටාද තවත් එකේ බයිද මැරි මැරුණත් කමක් නැත. හිටියත් කමක් නැත. ඔබ ස්වර්ගයට යනවා නම් ඒ ඇත. ආමෙන්. ගැලවීමයි වැදගත්. රෝගිය නෙමෙයි වැදගත් වෙන්නේ. සමහරක් අය කියනවා රෝගිය දෙවියන්වහන්සේ මිනිස්සුන්ට එන්නේ නැහැ. අනේ නිකන් ඉන්නේ කියන්නේ. රෝගියාවත් මොකද මැරුණත් මොකද අපි යේසුස් වහන්සේගේ දරුවෝ අපිට ඕනි ස්වර්ගයට යන්න. මේ ජීවිත කතන්දරේ අපි එකම ආලෝක ස්වර්ගීය දිස බලන්නේ. ආමෙන්. දැන් මොනවාද බල්ලිට බයි ඉන්න හුඟක් අය. නේද? ආමෙන්. ඩෙල්ටාට බයි. ඩෙල්ටාට බයි කියලා මට තේරෙන්නේ ඇයි කියලා. ඌ එයි හමයි යයි පිටියොත් හොඳයි. තවත් කාවරි ගලවන්න නැත්තම් ඒත් හොඳයි. ඉක්මනින් ගියා පාල්තුමා කියනවා මට අද දවස් ස්වාමීන් වහන්සේ ළඟට යන්න තියෙනවා හොඳයි කියලා. ආමෙන්. අපේ ප්‍රීතියෙන් අපි ඉන්න ඕනේ. අපෙන් බය මැරෙන්න උඟක් හිතුණු. ඇයි? තව ජොබ් එක ඉන්නේ කරගෙන යන්නනේ. ආමෙන්. එහෙම වෙන්න එපා. අපි ඉක්මනින් ස්වාමීන් වහන්සේ සමග වුණ ගෙන්න කියලා. හලෙලූයා. ආමෙන්. දැන් කී දෙනෙක් ඔබ දෙවියන් වහන්සේ දුන්නු කෑම කන්න ආසද? සරණ පාවා ගන්න කැමතිද? ආමෙන්. හලෙලූයා. හැබැයි ඔබගේ ගෙදර හැම කෙනෙකුටම කියන්නේ දෙවියන් වහන්සේව දන්න. ඔබගේ ගෙදර ඔබට සිටිය යුතු ඔබගේ ජීවිතේ තියෙන එක නීත්‍යානුකූලව එක භාර්යාවක් පමණයි. එක පුරුෂයෙක් පමණයි ඔබේ ගෙදර සිටියේ. යේසුස් වහන්සේව හඳුනා ගන්න ප්‍රථමයෙන් ඔබට හිටියානම් මේ සභාවේ මාව මුණ ගැහෙන්න. ආමෙන්. මම කරන්න අවවාද සහ අනුශාසනා දෙනවා. එහෙම නැත්නම් ඔබගේ නිවසේ හැම කෙනෙක්ගේම ක්‍රිස්තුස් වහන්සේගේ නිවසක තියෙනවා නම් නීත්‍යානුකූලව එක භාර්යාවක් එක පුරුෂයෙක් ඔබගේ නිවසේ දෙවියන් වහන්සේ ඒ නිවසේ ස්වාමියා වෙනවාමයි. හලෙලූයා. උන්වහන්සේ ආදරය කරන දේ අපිට දේ වචන කියනවා නම් අපි කර යුතුමයි. හලෙලූයා. ආමෙන්. මම පාස්ටර් කියලා මට ගොඩාක් සැලකිලිමත්ව දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා කියලා මට බෑ. මගේ පියට් කාර් එකක් තියෙන එකට එන්ජින් දෙක තුනක් හයි කරගෙන යන්න. ආමෙන්. ස්පෙයා වීල්. ආමෙන්. හොඳ සොපට් ගහලා පිටිපස්ස උස්සලා මට දුවන්නට බෑ මේ පාරේ. ටයර් එළියට දාලා මට ඉව කරන්න බෑ. මම දුවන්න ඕනේ මගේ කාර් එකේ ඒ විදියම රෝද දාගෙන. ඔය තියෙන එන්ජින් එකට එන්ජින් තුනක් හතරක් හයි කරගෙන නෙමෙයි. ඒ කියන්නේ මොනවාද? මගේ ජීවිතේට දුන්නු දේවල් අර වෙන දේවල් ජොයින් කරගෙන යන්නට තහන. සිංහල තේරුණානේ? எல்லாருக்கும் සිංහල தெரியுமா? You understand Sinhala? Okay? Amen. මේක අවවාදයක් අපිට
අපිට සභාවක තියෙන්න ඕන. ඒක මම ඔබට මේක නිර්භීතව කියන්නේ. මේවා නැති සභාවල් දවසකදී වැටෙන්න පුළුවන්. මේවා නැති සභාවල් සමහර අවස්ථාවක පර්වතේ මත සමාජයේ අධිකාරමේ කනුව දාලා නැති නිසා රැල්ලක් කුලගක් වතුර ගම් වතුර ආපම ගහගෙන යන හිටපතක් හොයාගන්න බැරුව යනවා. පර්වතේ මත තබල තිබුණා නම් හරියට මොන වැස්ස නෙමෙයි මොන ගම් වතුර ආවත් ඒක වැනේ නෙමෙයි. පර්වතේ මත ගොඩනගලා තියෙන එක සදාකාලික. ආමේන්. ඒක තියෙන්න උන හරියට අපි හිතුවගත්තේ නැත්නම් සභාවක අපි ඔක්කොම අමාරු වෙන්නේ. හලෙලුයා. ඔබට ඇයි දැන් මේ දේවල් මම මතක් කරලා දෙන්නේ? ඔබට විශේෂ කාරණාවක් තියෙන මේක මතක් කරලා දෙනවා. සාතන් ස්වර්ගයේ ඉඳලා වැටිලා තියෙන්නේ. ඌ ස්වර්ගයට යන එකාගේ ඔක්කොම චරිත ලක්ෂණ දන්නවා. ඒ නිසා අපි ඔක්කොම ඌ දන්නවා. ඌ බයිබලයක් දන්නවා. ආමේන්. උප්පත්ති ඉඳලා එළිදර වෙනක ඔබ දන්නේ නැත්නම් ඌ ඕකේ ඇතුලේ තියෙන ඔක්කොම රහස් දන්නවා. අපිවත් දන්නවා, දෙවියන් වහන්සේවත් දන්නවා, ජේසුවත් දන්නවා, සුද්ධාත්මයන්වත් දන්නවා, දූතයන්වත් දන්නවා, ඔක්කොමම දන්නවා. ඒක මුලා කරන්න පුළුවන්. ආමේන්. උට මුලා කරන්න අපි පුළුවන්. හැබැයි උට එක දෙයක් තමයි බැරි මුලා කරන්න. ඔබත් මම සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීලා තියෙනවා උට මුත් කරන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ තුල ඔබ ළඟ නැත්තම් ඔබ යාඥාව යන්නෙත් නෑ. ඔබට දෙවියන් වහන්සේට ඇහෙන්නෙත් නෑ. ඔබ තුල් වලින් කීනම් විතර සිතුම් නෙමෙයි ඔබ නමස්කාර කරන්නේ. ඔබට ජීවිතයක් නෑ. ආත්මික පූජාවක් නැත්තම් සැලරිස් බලන්නේ කොහොමද? ආමේන්. හලෙලුයා. ඔබ යනු ඉන්න ඕන. බයිබලේ ලියලා තියෙන්නේ මම කැඳවන මුළු ලෝකෙටම මම ප්‍රේම කරලා කැඳවනවා. යේසුස් පිළිගත් බොහෝ මුළු ලෝකෙ ඉන්නවා. හැබැයි තෝරාගන්න ස්වල්ප දෙනෙක්. ඒ තෝරාගන්නවා කියලා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුල ජීවත් වෙන අය. තෙසලෝනික පොතේ කියන්නේ මොනවද? මරුණු අය ප්‍රථමයෙන්ද උන්වහන්සේ තුල මරුණු අයද අනිත් අයද උන්වහන්සේ තුල ඉන්න අය පමණයි. සුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න අය පමණයි. පිටිගත්තු අය නෙමෙයි. ආමේන්. මුළු ලෝකෙම පිළිගන්න යේසුස් වහන්සේව. හලෙලුයා. ආමේන්. ජේසුස් මුළු ලෝකෙම පිළිඅරගෙන තියෙන්නේ. ලෝකේ 100ට වැඩිම ගාණ ජේසුස් පිළිඅරගෙන ඉවරයි මුළු ලෝකෙ. හැබැයි ජේසුස් තුල ඉන්න කෙනා තමයි වැදගත් වෙන්නේ. ඒ ජේසුස් එක්ක ඉන්න දීලා තියෙන කවද? සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න කෙනා තමයි වැදගත්. යා සභාවට හරි වැදගත්. උන්වහන්සේ සොයාගන්නේ සභාව දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒක වැදගත් වෙන සුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න කෙනා පමණයි. ආමේන්. හලෙලුයා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ අපට යහපත්. හලෙලුයා. අපි තව එක පදයක් අපි බලමු ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ. මාක් සුභාරංචියට අපි ඇතුළු වෙමු. 7 වෙනි පරිච්ඡේදයට. මාක් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ ඔවුන්ට කියනසේය උඹලා එසේම තේරුම් නැතුව සිටින්නේද? පිටතින් මිනිසයා ඇතුළට පැමිණෙන කිසි දෙයක් ඔහුට අපවිත්‍ර කරන්න නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැහැ. පිටතින් යමක් තමාගේ ජීවිතයට ඇතුල් වෙනවද ඒකෙන් කිසිම කෙනෙක් අපවිත්‍ර වෙන්න යන්නේ නොමැත. කෙනෙක් අපවිත්‍ර වෙන්නේ තමා ඇතුළතින් එළියට දානදී. ආමේන්. තමා ඇතුළතින් එළියට දාන මොන හෝ දෙයකින් ඔබ අපවිත්‍ර වෙන්න පුළුවන්. දැන් අපි ඇතුළතින් එළියට දාන දේවල් බොහෝ තියෙනවා. එකක් දහඩිය අපවිත්‍ර වෙන්න පුළුවන්. යම් අයගේ අසනීප රෝග තිබුණම මේ දහඩිය තුලින් සමහරක් අයට බැලඳෙන්න පුළුවන්. ආමේන්. සමහරක් වෙලාවට අසුචි වලින් සමහරක් අයට අපවිත්‍ර වෙන්න පුළුවන්. පිටතට යන දෙයක්.
සමහරක් වෙලාවට අපේ මේ පොඩි අලගෙඩියක් වගේ තියෙන ඔලු ගෙඩියෙන් සිතලා දිවෙන් එළියට දාන දේවල් වලින් අපවිත්‍ර වෙන්න පුළුවන්. සමහරක් අයට සිතින් හිතලා එළියට දාන ක්‍රියාවල් වලින් අපවිත්‍ර වෙන්නට පුළුවන්. ඔබ තේරුම් ගන්න මේ මම කියපු කාරණා වලින් ඔබ කොතනද අපවිත්‍ර වෙලා ඉන්නේ කියලා. ආමේන්. ඔබ කොතනද අපවිත්‍ර වෙලා තියෙන්නේ කියලා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් අහලා බලන්න. ඔබ තුලින් නව සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලින් ඉන්නේ. ආමේන්. පොකට් එකේ දාගෙන නැහැ නේ සුද්ධාත්මයන් වහන්සේනේ. සමහර අය පොකට් එකේ දාගෙන ඉන්නේ පර්ස් එක වගේ. මොනවාරි ලොකු රාශිගතව වැඩක් කරන්න යද්දි සුද්ධාත්මයන් වහන්සේ ඔබ පොඩ්ඩක් ඔතන ඉන්න මම වැඩේ කරලා එලා පස්සේ මම ආව ගන්න මොකද මට ඕනි. ඔබ ඕනේ සමදිනියටත් වඩා දැන් මේ වෙලාවේ ඔබ එපා මගේ ජීවිතේ මගේ ආශාවන් කරගන්නට ඕනේ. එතන දාගන්න හාලෙලූයා පාත. දාගෙන ආපුවා කියලා පර්ස් එක ගන්න සුද්ධාත්මයන් පර්ස් එකේ ඉන්නේ. ආමේන්. මා ළඟින් ඉන්න ළඟටම වෙලා ඉන්න සුද්ධාත්මයන් කියලා කියනවා. නෑ. උන්වහන්සේ ඔබ තුලයි ඉන්නේ. ඉන්සබ තුලින් නෝ දෙවියන් වහන්සේ ඔබගේ මුඛයෙන් පිට වෙන හැම වචනයක් දෙවියන් වහන්සේගේ ගණන් දෙන්න ඕන බව අමතක කරන්නට එපා. යහපත් නැති හැම දෙයක්ම දෙවියන් වහන්සේ අහගෙන ඉන්නවා. මොකද එයා උන්වහන්සේ ඔබගේ තුල ඉන්නේ. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මේ පිටින් කන දේවල් අරව මේ වලින් ඔබ අපවිත්‍ර වෙන්න යන්නේ නැහැ. කවුරු හරි ඔබට බානිනවා ගහනවා ආමේන් මොනුහරකින් ඔබට ඒව වදින්නෙත් නැහැ. ඔබට කවුරු හරි මොනවද කියන්නේ පල්ලි ගහනවා මොනවද අපුතිබනේ කියන්නේ කිකන හූනියම් කරනවා ඊටෙලි හරි බයයි ඡාප කරනවා හෙන ගහනවා අර මොනවද පුතේ ඩෝම් ගන්නවද අකුණු ගහනවා එළියේ වැටෙනවා මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න. ආමේන් ඔබ සුද්ධාත්මයන් වහන්සේ තුල නම් අකුණක්වත් එනක්වත් පලියක්වත් හූනියමක්වත් මන්ත්‍රයක්වත් ගුරුකම්වත් කිසි දෙයක් ඔබට එන්නේ නොමැත. ඇයි එන්නේ හේතු ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන ඉඳ. ආමේන්. හලෙලූයා. ඉතින් අරයා කිව්වනේ දැන් මෙහි ඉඳලම චුන් වෙලා වෙවුලනවා. අරයා මොනවද කිව්වනේ? ආමේන් දැන් ගඩ ගාලා. එන්න එපා හන්දි මම ඉස්සර මම කියන දෙයක් මම ගැලීම ලබන්න ඉස්සර සමහරක් අය කියනවා මට බනලා මට ඒක අලෝම් කීද්දි මට එල කිනා එනවා ගානවා අරකයි මේක කියලා මම කියන එක දෙයයි මම මීගමින්ද කියන කවුරු ඔය එයාපෝට් එකේ තිබුණේ කාලේ මම කියන බලන් බයින්නෝනේ කටුනායකින්නේ බෑලා යන්නනවා කියවල ඉස්සරහින් කියලා. ආමේන් ඒ වගේ නේ මුතු වෙන්නේ නැහැ. ආමේන් හලෙලූයා. කතාවක් පමණයි මම ගිහලා කටුනායක ෆ්ලයිට් එකේ නිකන් මෙහිඳන් ගිහලා සල්ලි වේදන් කරලා ඉන්නේ නේද? හලෙලූයා. ඔබගේ කතා වලට බය වෙන්න යන්න එපා. ආමේන්. ඔබට කවුරු ශාප කරයි කියලා ඕවා වෙන්නේ නැහැ. මොනක් පිටේ අකුණු ගැව්වා හෙන ගැව්වා නේද? අර ඕවා ඉන්නේ නැහැ. කමකුත් නැහැ ඔබ ස්වර්ගයට යන්න පුළුවන්. හලෙලූයා. ඉතින් ඕනෙත් නැහැ නේද? ඕනෙත් දේවල් වලට මෙහෙ දඟලමින් ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ ඔබට දෙන කෑම වලින් බය නැතුව කණ්ඩ නිර්හාරව ඉන්න කියන කල්ලි ඔබ නිර්හාරව ඉන්න තව කෙනෙකුට සුභාරංචි දෙන්න කියන්නේ බය නැතුව දෙන්න. දැන් මට බය නැතුව දුන්නු හින්දානේ බේබත් එක්ක මට දුන්නු හින්දානේ ගැලෙන්න ලැබුණේ. ආමේන්. ඉතින් ඔබ යාට දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවා කියලානේ. බූරුවටම බාලාම්ට බූරුව කතා කරා නම් අපිට කොයි වගේ අය කතා කරන්න පුළුවන්ද? හලෙලූයා. ඔබට කොයි වගේ අය කතා කරලා ඇද්ද කියලා හිතන්න. ස්වාමීන් වහන්සේට ස්තුති දෙන්න. ඔබ මට කියන්න එපා මම මෙදා ගැලුණේ කියලා ඔක්කොම බොරු. ගැලවීම කියන එක කවදා හරි හම්බුනා නම් උන්වහන්සේට ස්තුති කියන්න. ගැලවීම ලබලා නැත්තම් මේ වෙනකොට මොනවාද මම කිය අර වතුර නේරේ ගැලිලා සබන් විතරයි ගාගෙන නැත්තේ කියලා. ආමේන්. අලුත් ජීවිතයක් ගත කරලා නැත්තම් අද තීරණයක් ගන්න මම අලුත් ජීවිතයක් ගත කරනවා කියලා. මම දන්නේ එක දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඉක්මනින් ඉන්නේ. ආමේන්. මම දන්නේ බයිබලයේ ලියලා තියෙන්නේ එක යහනේ දෙන්නේ කීදී කෙනෙක් ඔස්වා ගන්නවා. එක අඹරුම් ගලේ දෙන්නේ කීදී කෙනෙක් ඔස්වා ගන්නවා. හලෙලූයා. ආමේන්. එක් ගෝයන් තපාගෙන දෙන්නේ කීදී කෙනෙක් ඔස්වා ගන්නවායි කියලා.
මම දන්නේ කොයි වෙලාවෙද කියලා. ඇස පිය එළලා මෙහෙම අරිද්දි සමහරක් කරන මේ සභාවේ ඉන්න සමහරක් අය යන්න පුළුවන්. සමහරක් අය යන්නේ නැති වෙන්න පුළුවන්. මගේ එකම ප්‍රාර්ථනාව තමයි මම ඇස පිය ගහලා අරිද්දි ඔක්කොම නැති වෙලා ඉන්න මම ඉතින් කමක් නැහැ. නෑ මම යන්න ඕන. කිස් පුටු විතරක් තියෙන්න ඕන. සමහරක් අය කියමු කියන්න බෑ. සමහරක් අය මහා නියම පාස්ට මුමුක්කම් කියලා පාස් විතරක් ගියයි කියලා කියේ. හරි? මම මේ මැරෙදි ඔක්කොම හිස් පුටු තියෙන්න ඕන. ස්වාමීන් මාවත් ගන්න කොහොම කියයි. හalleluya. කාට ප්‍රීතිය නෑ ඔයගොල්ලෝ පිළිගන්නේ. හalleluya. අයියෝ කිසිම ප්‍රීතියක් නැද්ද? කිසිම ප්‍රීතියක් නැහැ. දැන් ඔබ මොනවද කරන්නේ? ඇසපිය ගහනකොට උන්වහන්සේ එනවනම් ඔබට ගැලවෙන්න දුනා දෙවියන් වහන්සේ නිතර දෙවියන් ස්තුති කරමින් බහින්සා වෙවුලමින් ඔබගේ ආත්මයන් වහන්සේව තියාගන්න පුරුදු වෙන්න. ගැලවීම කියන්නේ ඔබ උන්වහන්සේ දුන්නා ඔබේ මහත් ආත්මයන් වහන්සේව ඔබ තියාගන්න පුරුදු වෙන්න. බහින්සා වෙවුලමින් ඔබේ ගැලවීම ආරක්ෂා කරගන්න කියලා තියෙනවා. ආමේන්. අරයා නිසාවත් මෙයා නිසාවත් අරයා මෙහෙම කිව්ව නිසාවත් මෙයා මෙහෙම කිව්ව නිසාවත් මේ සභාවක් ඇතුලේ තියෙන දෙයක් තමයි මේ කතා කරන්නේ. පවුල්තුමා තිමෝති කියන්නේ කවදාද දවසක නුඹ ගිහිලා සභාවක් කියන එක මිනිස්යන් එකතු කරන රැස්වීමකදී මේ දේවල් මේ ගුණාංග මේ විදියට ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන තිබිය යුතුයමයි කියලා තමයි පෙන්නන්නේ. හalleluya. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි ස්වාමීන් වහන්සේගෙන් තව එක පදයක් අපි බලලා ස්වාමීන් වහන්සේට සියලු ගෞරවය මහිමය දෙමු. ආමේන්. හalleluya. නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහි කර. හතරෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. ඇතැහිල්ලද මේ දක්වා නුඹ අනුවගේ යහපත් ගුරුකමද වචන වලින් නුඹ පෝෂ්‍ය වී ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ යහපත් සේවකයන් වන්නේය. නමුත් අපහාසික වූ මෙහෙලියන්ගේ ප්‍රබන්ධ එපා කොට භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වා පන්නේ. මක්ෂද ශාරීරික ව්‍යායාමයේ ප්‍රයෝජනෙ ඒක ටිකය. නමුත් භක්තිවන්තකම දැන් තිබෙන ජීවිතය ගැන මතු ජීවිතය ගැන පොරොන්දු තිබෙන බැවින් එය හැම දෙයකම ප්‍රයෝජනීයත්වය. දැන් මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ මොනවාද? හොඳ ව්‍යායාමයක් අපි කරන්න ඕනේ. අපි මොනවද අපි කරන්න ඕනේ? හොඳම ව්‍යායාමය. අපේ ජීවිතයට දීලා තියෙන හොඳම ව්‍යායාමය. අපි භෞතික ව්‍යායාම අපිට හොඳයි. අපිට ආත්මික ව්‍යායාමයක් තියෙනවා කරන්න. ඒක අපි හැම කෙනෙකුම දැනගමු. අපි ආත්මික ව්‍යායාමයේ තාමත් වැදගත්. ස්වාමීන් වහන්සේ මණ්ඩින් ඔබට කතා කරන්න යනවා. මේ ආත්මික ව්‍යායාමයේ කියන්නේ මම දැන් ඉන්නා ප්‍රීතිය තව කෙනෙකුට ඉක්මනින් දෙන්න පුරුදු වෙන්න. ආමේන්. මේක ඔක්කොටම හොඳ දෙයක් අපේ ජීවිතේ. එතන කියන ඔක්කොටම හොඳයි ව්‍යායාමය තියෙනවා. කී දෙනෙක් ඔබ ළඟ තියෙන ප්‍රීතිය සතුට සමාදානෙ තව කෙනෙකුට දෙන්න ඔබ පෝසත්. ආමේන්. ස්වාමීන් වහන්සේ මේ සභාවට කතා කරන්නේ මේ පුටුවේ ඉඳලා මේ පුටුව දක්වා ඉන්න සියලු සෙනඟට මගේ ප්‍රේමයෙන් මම තෝරාගත්ත අවසෙනඟ. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේ තෝරාගත්ත අවසෙනඟ ඉන්නේ. එහෙනම් උන්වහන්සේගේ ප්‍රේමය මෙතන ඉන්න කෙනාට මෙතන ඔක්කොම දිනනවා නම් අපි ඔක්කොම බැදී යුත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් එක්කෙනාව. සමහරක් වෙලාවට අපිට නෑ දේව ප්‍රේමය තව කෙනෙක් බලන්න. අපේ පැත්තට ඕන කරන කෙනා විතරයි අපි ප්‍රේමයෙන් බලන්නේ. වැරදීමක්. ඒක දේවාත්මය නෙමෙයි. මේක තේරුම් ගන්න. මියා හොඳට ඇදගෙන ඉන්න මියා හොඳ අපේ පැත්තට. ඒක දේව ප්‍රේමය නෙමෙයි. මියා මට බ්‍රදර් සිස්ටර් කියන හරි ගෞරවය කරලා එයා මගේ පැත්තට. වැරදීමක් මට. මියා හොඳයි මාත් එක්ක මගේ ටීම් එකට තියාගන්න. පක්ෂවාදීකම කියන්නේ ඕක තමයි. ඒක දේව ප්‍රේමය නෙමෙයි. සභාවක තියෙන සුදුසු නෑ. සභාවක තියෙනවා දෙවියන් වහන්සේගේ හොඳම ව්‍යායාමය තමයි මෙතන ඉන්න කෙනාට අතන ඉන්න කෙනාට එළි ඉන්න අයට එක හා සමානව ප්‍රේම කරන්න පුළුවන්. ආමේන්. හalleluya. කී දෙනෙකුට ස්වාමීන් වහන්සේ ප්‍රේමෙන්ම පිළිලා දින්න දවසේ. ඔබට යහපත් ගමනක් දුවන්න පුළුවන් දෙවියන් වහන්සේ තුල. ආමේන්. එහෙනම් අද දවසේ ඔබ යහපත් සියුම් දෙයක් මම ඉක්මනින්ම අවසන් කරන්න යනවා. එසේ ඒ පිණිස අපි වැඩ කරමුය. වීර්යය කරමු. මක්න සියලු මිනිස්යන්ගේ ප්‍රධාන කොට ඇදලිවන් වන්දයන්ගේ
ගැලවුම් කාර්ය උජ්ජමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තු අපි එකම ව්‍යායාමය උජ්ජමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලාපොරොත්තු විතරයි. වෙන කිසි දෙයක් අපේ ජීවිතේ නැහැ. දැන් යේසුස් වහන්සේ එනවා නම් අපි සතුටු වෙන්න ඕන යන්නට. අපි ළඟ තියෙන දේවල් දාලා යන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. මම ස්වාමීන් වහන්සේත් එක්ක රැඳිලා ඉන්නවා. මා වටේ ඉන්න අයටත් රැඳෙන්න පුළුවන්. ඒක තමයි සහතිකය. මම රැඳිලා නැත්තම් මා වටේ ඉන්නුණු දාලා යන්න සිද්ධ වෙනවා. මට නවතින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම පුරුදු වෙනවා මගේ ප්‍රේමය අනිත්‍යයටත් දෙලා ඊයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය බැම්මට එකතු වෙලා උන්වහන්සේ එන විට ඉක්මනින්ම ඔසවා ගැනීමට සූදානම් වෙන්න. හලෙලුයා. මේක ස්වභාවක තියෙන්න ඕන දෙයක්. අපි මේ රැස් වෙලා ඉන්න දෙවියන් වහන්සේගේ හඬ අහලා අපේ ජීවිත හදාගෙන එසවීමට සූදානම් වෙන සෙනඟක් පමණයි. වෙන කවුරුත් නෙමෙයි. හලෙලුයා. හොඳයි. අපි හැම කෙනෙක්ම නැගිටිමු. යම් රහසක් අපේ ජීවිත දෙවියන් වහන්සේ ඉදිරි කරන්නේ. ආමේන්. අපි හැම කෙනෙක්ම කවුරුත් කියවන්නට එපා. මම ඉස්සෙල්ලා කිව්ව පදේට අපි යනවා. Haleluya. එළිදරම් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මේ කාලවල වලදී තියාතිරාවේ සභාවට කියපු වචනය අරගෙන මාවසන් කරන්නට යනවා. සමහර වෙලාවට අපිට එන්නට පුළුවන් මෙන්න මේක. එනම් මම නුඹේ ක්‍රියාද ප්‍රේමීද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි. මොනවද? දෙවනස් මෙතනදී කතා කරන්නේ මේ ස්වභාවය තිබුණයි කියනවා. ප්‍රේමය තිබුණා, ඇදහිල්ල තිබුණා, සේවය තිබුණා, ඉවසිල්ල තිබුණා. නුඹේ පළවෙනි ක්‍රියාවට වඩා අන්තිම ක්‍රියාව හොඳින් කරගෙන යනවා මම දැක්කා. නමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේ. එනම් තමාම අනාගත වත්වයේ කියා ගන්නා ස්ත්‍රී වෙන එසබෙල්ට නුඹ අවකාශය දෙන්නේ. ඇය වනහයි වාශ්‍යාකම් කරන්නටත් දේවතා රූපවලට පූජා කළ දේ කණ්ඩද මාගේ මෙහිකරුවන්ට උගන්වා මුලා කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා කෑම ගැන. මම හරි නෙවෙයි. දෙවිවරුන්ට පූජා කරන කෑම කණ්ඩ කියලා උගන්වනත් වැරදි. මෙතන මතක් කරන්නේ වැරදි දෙවිවරුන්ට තමයි වෛශ්‍යාකම කියලා කියන්නේ මෙතන. ඒ වැරදි දෙවිවරුන්ගේ පස්සේ යන්නට එසබෙල් නැමැති ආත්මය සභාව තුළ තියෙන්න පුළුවන්. ආමේන්. සභාව තුළ මේ තියාතිරාවේ සභාවේ තිබුණා ප්‍රේමය තිබුණා. ආමේන්. හොඳ ක්‍රියා තිබුණා, හොඳ ඇදහිල්ලක් තිබුණා, හොඳ සේවයක් තිබුණා, ඒක හොඳ ඉවසිලිවන්තකමක් තිබුණා. නමුත් එසබෙල් ක්‍රියා කරනවා කියලා කියනවා. හලෙලුයා. මේ සභාව තුළ ඔබගේ ජීවිතය තුළ ඔබ හොයලා බලන්න. මට දෙවියන් වහන්සේගෙන් වැරදි දේ කියනවා නම් එසබෙල්ගේ ආත්මය මා තුළ පාවිච්චි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට වැරදි දේ දෙවියන් වහන්සේ දැනගෙන අලුත් ජීවිතයකට වැරදි දේ එකතු වෙලා තියෙනවා නම් ප්‍රේමය ඇදහිල්ල මේ ඔක්කොම මෙතන කියන ඉවසීම ඔක්කොම මට තියෙනවා. නමුත් මම අවකාශය දීලා තියෙන්නේ දෙවියන් වහන්සේට ආйти නැති දේවල් මානව තියෙනවාද? මේක එසබෙල් මාව පාවිච්චි කරන්න පුළුවන්. ඔබව පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ නිල්ලන් මේවා මාතු ඉවත් කරලා දෙන්න. මට ඕනි ස්වාමීන් වහන්සේ සමග යන්න. මට ඕන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්න. ඔබ උන්වහන්සේත් එක්ක නිශ්චලව ඔබගේ ජීවිතය ඇතුළු කරන්න. මේවා තියෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ බලම තියෙන්න පුළුවන්. මෙතන තියෙනවා ප්‍රේමය තියෙන්න පුළුවන්, හොඳ ඇදහිල්ලක් තියෙන්න පුළුවන්, සේවය තියෙන්න පුළුවන්, ඉවසිල්ල තියෙන්න පුළුවන්, පළවෙනි ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියාව හොඳ වෙන්න පුළුවන්. නමුත් අවකාශය දීලා තියෙන්නේ කාටද කියලා අහලා බලන්න ඔබගේ ජීවිතේ. සභාවක තියෙන්නට බෑ. මෙතන කතා කරලා තියෙන කිරාවේ සභාවට කතා කරනවා. මේක තියෙන්නට බෑ. මේක එසබෙල් කියන්නේ තමව මරා ගන්නව කෙනෙක්. එසබෙල් කියන්නේ මිනි මරන්නේ. මිනි මැරීමේ ආත්මයක් තියෙන කෙනෙක්. තව කෙනෙකුගේ ජීවිත නැති කරන ආත්මයක්. ආමේන්. බසුන් පුතක් කියන්නේ දෙවියන් වහන්සේලා. ස්වාමීන් වහන්සේගෙන් අහන්න. මගේ ජීවිතේ වටිනාම දේ ඔබට. මට මොන යන්නේ ඔබද? මට ඉවසීම තියෙනවා, ප්‍රේමය තියෙනවා, හොඳ ඇදහිල්ලක් තියෙනවා. මම හොඳ සේවයක් කරනවා ඔබට. නමුත් ඉසබෙල්ගේ අවකාශයට මා ළඟ තියෙනවා. මා දෙස බලන්න.
සුළු මොහොතක් මේ මොහොතේ අපි තිමෝති සභාවේ තිමෝතිට දුන්නා මේ පණිවිඩයත් එක්ක මේ තිතියරාවේ සභාවත් එක්ක දෙවියන් වහන්සේ අපිට කතා කරමින් සිටිනවා. යන්න උන්වහන්සේ මුණ ගැහිණි. යන්න උන්වහන්සේ